මුගලන් ස්වාමීන් වහන්සේගේ සිද්ධියක් මේ ශික්ෂාපද පැනවීමට ආසන්න කාලයේදී සිද්ධ වෙච්ච සිදුවීම් මාලාව සිද්ධාමය. ඉතින් මේක දැන් මෙහෙමයි දැන් මේක දැන් පෙළ අපි බැලුවානේ. හොඳට මතක තියාගන්න අට කතාව කියලා කියන්නේ පෙළේ තියෙන ඔක්කොම වචන විස්තර කරන්නේ ටිකක් ගැඹුරුයි කියලා හිතෙන, වැදගත් කියලා හිතෙන අන්න ඒ වගේ තැන් විතරයි අට කතාවේ ඒ පදේ පදේ අරන් විස්තර කරන්නේ. නිසා පෙළ පොත හොඳට මතකයේ තියෙන්නට ඕන. කටපාඩමේ කෙසේ වෙතත් ඒ සිද්ධීන් පිළිබඳව ඒ තැන් පිළිබඳව යම් මතකයක් තියෙන්නට ඕනි. අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආදිසු අන්නේ එහෙම කියමන් ටිකක් ආවනේ විස්තරයක් ආවනේ ආදිසු ආදී තැන්වල අන්න එතකොට ආදී තැන්වල කියනකොට ඉතින් මෙතන පමණක් නෙමෙයි දැන් තවත් වෙනවානේ මහා කස්සපෝ නේද අන්න ඒ වගේ දැන් මහා කච්චායනෝ කියලා එනෝනේ එතකොට ආදී තැන්වල ආයස්මාන්ති කියලා ඒ තැන්වලත් ආයස්මා මහා කස්සපෝ ආයස්මා අනුරුද්ධෝ ඒ තැන්වල ඒ කියන ආයස්මා කියලා යෙදෙන එක ප්‍රිය වචන මේතං මේ වචනේ ප්‍රිය ගරුගාම්භීර බුහුමන් සහිත වචනයක් කියලා කියනවා. මහා මොග්ගල්ලානෝ කියන තැන මහා කියලා කියන ගුණමහාන්තතාවය. ඒ වගේ තමයි මහා කස්සපෝ කියනට ගුණමහාන්තතාව. මහා කච්චායනෝ කියන ගුණේ සලකලා තමයි මහා කියලා කියන්නේ. දැන් මහා පුරුෂෝ කියලා බුදුරජාණන් වහන්සේට කියන්නේ ලොකු පුරුෂයා කියන එක නෙවෙයිනේ. මහත් ගුණ ඇති කියන එක. මහා කියන එක ගොඩාක් තැන්වල දැන් ලොකු කියන අර්ථයට වඩා එදලා තියෙන්නේ උසස් කියන. මහා තෙරුන් වහන්සේ කියලා කියන්නේ. ඒත් එහෙමනේ මහා තෙර කියලා කියන්නේ. ඒකෙත් ගන්න ඕනේ. ඉතින් මේ ඇත්තට ඉතින් ගුණය සම්බන්ධ කරලා තමයි එන්නකොට. මොග්ගල්ලානෝච ගොත්තේනාතිත ඒ කියන්නේ ගෝත්‍රය. දැන් එහෙම කතා කරනෝනේ මහා මොග්ගල්ලාන. ඒතර උන්වහන්සේ කතා කරලා තියෙන මොග්ගල්ලාන නැත්නම් කෝලිතන නම කෝලිත. ගෝත්‍රය තමයි මොග්ගල්ලාන. මොග්ගලියා පුත්තෝ කියලා නෙමෙයි නෑ මොග්ගලී කියන බැමිණියගේ පුතා. මේ ඒතද වෝච යන මේක ඒතං අවෝච කියන එකයි මෙතන මේ දකාරයක් ඇවිල්ලා එක සකස් වෙලා තියෙන ඒතං අවෝච ඒතද වෝච අල්දයන්ක් ඇවිල්ලා ඒතරහි වන්තේ එතකොට කියනවා ඔන්න දැන් උන්වහන්සේ කියන ස්වාමීනි මේ දුර්භික්ෂයක්නේ කියලා දැන් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් ඉදිරිපත් කරන අවස්ථාව. කස්මා අවෝචයි මෙහෙම කීවේ කියලා කියනවා. තේරෝ කියලා පබ්බජිත්වා සත්‍යමේ දිවසේ ශාවක පාරමී ඥානස මත්තකම් පත්තෝ. එතකොට මේ 7 වෙනි දවසේම රහත් වුණා නේද? මුගලන් ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සති දෙකක් ගියා. මුගලන් ස්වාමීන් වහන්සේට සතියයි ගිය රහත් වෙන්න. එතකොට පැවිදි වෙලා 7 වෙනි දවසේ ශාවක පාරමී ඥාන මත්තකප්පතෝ අග්‍ර ශ්‍රාවක තනතුරටපත් වුණා. ඒක මස්තක ප්‍රාප්ත සමෘද්ධ වුණා. එතකොට දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේලාට දාන ලබා දීම පිළිබඳ 이르දියෙන් යමක් කරන්නයි මේ අහන්නේ. එතකොට 이르දියෙන් යමක් ලබා දෙන්න. සත්තාරාපි මහිද්దికතාය ඒතදාගේ ඨපිතෝ මහා 이르දි වැවින් බුදුරජාණන් වහන්සේ විසිනුත් ඒතතකෘතනතුරේ තැබුවා. 이르දිමතුන් අතර සෝතං අත්තනෝ මහිද්దికතං නිස්සාය චින්තේසි. එතකොට උන්වහන්සේ තමන්ගේ මහත් 이르දිමත් භාවය ඇසුරු කොටගෙන අයං වේරංජාව මේ වේරංජාව දුර්භික්ෂයක් මේ භික්ෂුන් වහන්සේලා වෙහෙසෙනවා. මම පොළව පරිවර්තනය කරලා පොළේ අනිත් පැත්තට හරවලා පොළවේ යටේ තියෙන මේ පප්පටක ඕජස කියන එක භෝජයයන් කියලා කියනවා. එතකොට නේද භෝජයයන් භුංජයයනේ භෝජයයන් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා ලව්වා ස්වාමීන් වහන්සේලාට කියන එකයි. නැත්නම් භුංජයයනේ මම අනුභව කරන්නේ නම් කියන එක නෙමෙයි. මම වළඳන්නේ නම් කියන එක නෙමෙයි භෝජයයන්. වික්ෂුන් වහන්සේලාට වළඳන්න සලස්වන්නේ නම් කියලා චින්තේසි සිතුවා. අතස්ස ඒතද හෝසි ආය පාරක් උන්වහන්සේට කල්පනා වුණා. සචේපනාහං භගවතෝ සාන්තිකේ විහෙරන්තෝ මම භාග්‍යතුන් වහන්සේ සමීපේ වාසය කරමින් භාග්‍යතුන් වහන්සේට නොදන්වා
මෙසේ කරන්නෙම් නම් ඒ මට සුදුසු නොවේ. යුගග්ගාහෝ විය භගවතා සද්දි. මොකද භාග්‍යතුන් වහන්සේ 이르දි නැතුව අය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේත් එක්ක නිකන් එකට කිරීමක් කරන ලද්දක් වාගේ වන්නේ කියලා. ඒ නිසා තස්මා යාචිතුකාමෝ ආගන්තු. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් මීට අවකාශයක් ඉල්ලනු කැමැත්තෙන් භාග්‍යතුන් වහන්සේ අමතා කිව්වා ස්වාමීනි කියලා ඔන්න පටන් ගන්නවා. හෙට්ටිමන් තලං සම්පන්නං පටවියා කිර හෙට්ටිම තලේ පටවි මණ්ඩෝ පටවෝජෝ පප්පටකෝජෝ පටවි පප්පටකෝ අත්ති. එතකොට කියනවා පොළොවේහි යට තලයේ පටවි මණ්ඩෝ මේ පොළොවේ මණ්ඩේ කියලා කියන්නේ දැන් සප්පි මණ්ඩෝ කියලා කියන්නේ ඒ වගේ මේ මෙතන කියන මේ ඕජස ඕජාව කියන වගේ තමයි. ඕජාවනේ ඔකට මොකද්ද කියන්නේ? යොදය ආන මත යොදය පඨවි රසය පප්පටක මේ අන්න ඒක කියන පඨවි පප්පටකය. ඒ කියන්නේ මිදිලා වාගේ තියෙන යොදය. ඒක යොදෙම කියන එක තමයි. අන්න ඒකයි මේ කියන්නේ. අන්න ඒ තංසන්දාය වදති. ඒ සඳහා මේ වචන විතර නෙමෙයි කියන්නේ සම්පූර්ණ නෙවෙයිනේ. ඒ සඳහා තමයි ඒක ලබා දෙන්න තමයි මේ මුගලන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වේ. තත්ත සම්පන්නන්ති මధుරං. සම්පන්න කියන්නේ මිහිරි. සාදු රසං මිහිරි රසය. එතකොට සාදු කියලා කියන්නේ ඒකයි. දැන් සාදු කියලා අල්ප දායන්න තිබුණොත් එහෙම මෙහෙම තමයි. අල්ප ප්‍රාණ දායන මිහිරි කියන එකයි. සාධු කියලා තිබුණොත් තමයි යහපති කියලා කියන්නේ. සාදු දේවාති. දෙවියන් වහන්සේ මැනවයි යහපතයි. ඒ නිසා සාදු කියන එක මෙතන සාදු කියන්නේ මිහිරි කියන එකයි. යතේවහි තත්‍රස්ස රුක්කෝ සම්පන්න ඵලෝච උප්පන්න ඵලෝච. ඒතර කියන මේ එතන යම් තැනක ගසක් ගෙඩි වලින් යුක්තයි. හටගත්තා වූ ගෙඩිය ඇත්තේ වන්නේද ආනේ විදියට. ඒ වගේ තමයි එත මధుර ඵලෝති අත්තෝ. එතකොට මේ පොළවේ ඒ කියන රසය තියෙනවා. ඒක ඉතින් අපට 아무තු දෙයක් නෑ. ඉතින් දැන් ඉතින් ගස් වලට වෙන කවුරක්වත් ගෙනල්ලා දාන්නේ නෑ. නඩිත්තාගම් වල දෙයයන් ආසේ ගස් හදනවා කියලානේ කියන්නේ. ගහක් හැදුවට පස්සේ බලන්නකෝ දැන් ඉතින් කොස් ගෙඩියක් කොච්චර රසද? තැඹිලි ගෙඩියක් කොච්චර රසද? උරුම්බා ගෙඩියක් කොච්චර රසද? අඹ ගෙඩියක් කොච්චර රසද? එතකොට දැන් ඒ කාලේ ඒවා නිකාම පොළවේ අත තියලා කෑවම අර අධිකල්පිත බ්‍රහ්මයෝ දැන් මිනිසුන්ගේ තියෙන කෙලෙස් වැඩත් එක්කලා ඒවා යටපත් වෙලා. දැන් අඩුයි. දැන් ඒකට අතරමැදියෙක් අවශ්‍යයි අපට අරන් දෙන්න. කවුද අතරමැදිය? ගස්. ගස් තමයි ඒක අපට අරන් දෙන්නේ. අර විදියට පොළවේ කන්න බෑ එතකොට. ඒ නිසා අන්න ඒක පොළවේ යට තියනවා කියන එකයි මේ කියන්නේ එතකොට. දැන් එතකොට ඒ අනුපාතය අඩු වෙලා. ඒ කියන පපටකෝජේ දැන් ප්‍රතිශතක වශයෙන් බෙහෙවින් අඩු වෙලා. ඒකේ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපට අරගෙන කන්න බෑ. ඒක ගහක් අනුසාරයෙන් වෙලක් අනුසාරයෙන් තමයි අරගෙන කන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒක මේ විදිහට අර ගස් වල හටගන්නේ ගෙඩි වාගේ මෙන්න මේ විදිහට මේ පපටකෝජය කියන පොළොව රසය හරි මිහිරි කියලා කියනවා. සේයතාපි කුද්ද මදුන් අනීලකං. අන්න එතකොට ඒකේ ස්වභාවය කියනවා ඉදම් 50 මధుරතාය. මෙන්න මේ වචනේ කියන්නේ මේකේ මිහිරි භාවය උපමාවකින් දැක්වීම සඳහායි කියලා කියනවා. කුද්ද මදුන් කුද්ද මක්ඛිකාහි කත මදුන්. කුඩා මීමැස්සන් විසින් සකස් කරන ලද මී පැණි. දැන් කණවෙయ్యා කියලා කියන්නේ කණවෙయ్యා පැණි හරි රසයිනේ. මී පැණි වලටත් වඩා රසයි කණවෙయ్యා පැණි. කණවෙయ్యා දන්නවද? පොඩි සත්වන්නේ කියන්නේ. මීමැස්සන්ගේ වෙනෙත් එහෙම තමයි. මීමැස්සන්ගේ පැණි බමර පැණි අnder රසයි. අනීලකං කියනකොට නිම්මක්කිකං. එතකොට මැස්සෝ නැහැ. නිම්මක්ක කණ්ඩං මැස්සන් නැති කොටස් පිරිසුදුයි කියලා කියනවා. ඒතං කිර මදුන් සබ්බ මදුහි අග්ගංච සෙට්ටංච සු රසංච ඕජවන්තංච. එතකොට එන්නේ කියන මී පැණි සබ්බ මදුහි අග්ගං සියලු මී පැණි වර්ග වලින්
අග්‍රයි ශ්‍රේෂ්ඨයි මනා රසයක් තියෙන ඕජාව තියෙනවා. ඒ කුඩා මීමැස්සන් සකස් කරන. ඒ නිසා තමයි සේයතාපි කුද්දමදුන් අනිලකං ඒවං අස්සාදං කියලා පෙළේ සඳහන් වෙන්නේ. සාදාහම් බන්තේ කියලා ඔන්න දැන් ස්වාමීනි මම එහෙම කරනවා නම් මැනවයි කියලා සාදු අහම් බන්තේ ස්වාමීනි මම එසේ කරනවා නම් මැනව එත සාදුති මෙතන කියලා කියන්නේ මේ ඉල්ලීම් අර්ථයට යෙදෙන එකක්. සාදු කියලා කියන්නේ මැනව කියන එක නෙවෙයි. ස්වාමීනි ඊට අවසරය ලැබෙනවා නම් හොඳයි. ආන්න ඒ වගේ. අනේකයි. දැන් සාදු සාදු අනුමෝදාමි කියන්නේ හොඳයි කියන එකනේ. දැන් මෙතන කියන්නේ අවසරය ඉල්ලනවා. එතකොට සාදු කියන එකට. අපි සිංහලෙන් ගත්තොත් එහෙම ගත්තොත් ඉල්ලීම් අර්ථයට සාදු කියන එකට හොඳයි ඒ වගේ අර ඉංග්‍රීසියෙන් නම් පැහැදිලිව තියෙනව නේද මේ කියලා අවසරය ගන්නකොට දැන් සිංහලේ අවසරයි කියලා කෙලින්ම කියනව නේද අවසරය දෙන්න කියලා අන්න ඒ වගේ පාලිය නම් හැබැයි ඒකට ඕකාශ කියලා වෙනමක් තියෙනවා සිංහලේ අවසරයක් ගන්නකොට කොහොම හරි එක එක භාෂාවල ඒක සාර්ථකව තියෙනවා සමහර භාෂාවල ඒක එච්චර සාර්ථකව නැහැ. ඒ නිසා මේ පාලියේ සාදු කියන එක එහෙම තියෙනවා. පඨවි පරිවර්තනං ආයාචන්තෝහි තේරෝ භගවන්තං ඒවමාහ. එතකොට පොළොව අනිත් පැත්තට හරවලා ඒක ලබා දීමට ආයාචනා කරන්නා වූ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙසේ කිව්වා. පරිවර්තේයං උක්කුජ්ජේයං යට තියෙන පැත්ත උඩුකුරු කරන්න කියන එක මේ මාරු කරනවා කියලා කියන උක්කුජ්ජේයං හේට්ටිමන් තලං උපරිකරේයං ඒ යටි පැත්ත යටතලයේ උඩුකුරු කරන්නේ මේ කියන එකයි කස්මා ඒවං කතේ සුකේන බික්කෝ පප්පට කෝජං පඨවි මණ්ඩං පරිභුංජිස්සanti මෙසේ කළ කල්ලි භික්ෂුන් වහන්සේලා පහසුවෙන් ඒ පඨවි ඕජාව පඨවි යොදය වළඳන්නාහ කියලා කියනකොට අතකෝ භගවා අනනුඤ්ඤාත කාමෝපි තේරං සීහනාදන් නදාපේතුම් පොච්චි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න අනතුරු බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනු කැමැත්තේ නමුත් මුගලන් මහරහතන් වහන්සේගේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි සිංහනාදය කියන්නේ ඒකනේ ඒ කතාව කයිවාරුවක් නෙවෙයිනේ කරන්න පුළුවන් දෙන්නේ මේ කියන්නේ ඒ කියන විශේෂ ප්‍රකාශනය කරවීමේ අදහසින් ඇහැවුවා මේ විදිහට යේ පනතේ මොග්ගල්ලාන පටවිනිස්සිතා පානාතේ කතං කරිස්සසි කියලා කියනවා. එතකොට යේ පන පටවිනිස්සිතා ගාමනිගමාදීසු පාන ගම්නියම් ගම් වල වාසය කරන පොළව ඇසුරු කරන සත්වයෝ තේ පටවියා පරිවර්තමානාය පොළව පරිවර්තනය කරන කල්හි අහසේ ඉන්න බෑනේ. ඒගොල්ලන්ට මොකද කරන්නේ කියලා අහනවා. ඒගොල්ලෝ කොහෙද තියන්නේ මොග්ගල්ලාන කියලා අහනවා. එතකොට දැන් පොළව අනිත් පැත්තට කරකවනකොට එතකොට කියන මේ ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන භගවතා එදාගේ ඨපිත භාවානුරූපං භාග්‍යතුන් වහන්සේ 이르දිමතුන් අතර තබන ලද ඊට ගැළපෙන විදිහට තමන්ගේ 이르දි ආනුභාවය ප්‍රකාශ කරමින් ඒකාහම්බන්තේ ආදිමාහ ඒකේ තේරුම තස්සත්තෝ ඒකේ තේරුම ඒකං අහම්බන්තේ හත්තං යත ආයම් පඨවි ඒවං අබිනිම්මිනිසාමි එතකොට සොයන ස්වාමීනි මම එකල්ලක් මවනවා මහ පොළොව තරමට මවන්නෙමි. එතන පොළොව සමාන අල්ලක් මවනවා. ඒවන් කාත්වා මෙහෙම කරලා පොළොව ඇසුරු කරන ප්‍රාණීන් ඒ අල්ල මතට මවපු අල්ල මතට තියලා ဒုတိယඅත්තතලේ දෙවෙනි අත්තලෙන් ඒක මාරු කරන්නාක් මෙන් පොළොව සාමාන්‍ය ප්‍රකෘති පොළොවේ ඉන්න සත්වයින් මවපු පොළොව මතට අල්ල මතට මාරු කරන්නෙමි කියලා කියනවා. අතස්ස භාගව ආයාචනම් පටිකිපන්තෝ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරමින් මොග්ගල්ලාන ඕන්නේ. අලං කියලා කියන්නේ කම් නැත කියන එකනේ. මොග්ගල්ලාන එහෙම ඕන්නේ. තත් අලං කියලා කියන්නේ පටික්කේප වචන. කම් නැත කියන එක. දැන් අර අලං ආවසෝ මා සෝචිත්ත කියලා කියන්නේ ඇඬීමෙන් කම් නැත.
තුමුත්තාමයම් තේන මහා සමණෙන් සුභද්‍ර කීවේ ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු කියලා. අන්න ඒ වාගේ තමයි මෙතනත් කියන්නේ. ප්‍රතික්ෂේප කිරීමට තමයි අලං කියන එක කියන්නේ. විපල්ලාසම්පි සත්තා පටලබෙයුම් කියලා කියනවා. ඉතින් එහෙම කරනකොට සත්වයෝ වික්ෂිප්ත භාවයට බියට තැතිගැන්මටපත් වෙනවා. විපරීත ගාහම්පි සත්තා පාපුනේයන්. එතකොට කියනවා සම්පාපුනේයන්. විපරීත භාවයට වික්ෂිප්ත භාවයට සත්වයෝ පත්වන්නාහ. ඒ කොහොමද කියලා කියනවා අයං නොකෝ පඨවි අයං න අයං. එතකොට කියනවා උදාහු. එතකොට කියනවා මේ පොළොව මොකද්ද? මේ අපි හිතව පොළොවද මේ නැත්තම් වෙන එකක්ද? ආය නැත්තම් මෙහෙමත් කියනවා හිතන්න පුළුවන්. අම්මා කන්නකෝ අයං ගාම උදාහු අඤ්ඤේසං. මේ අපේ ගමද නැත්තම් මේ වෙන කාගේවත් ගමක්ද? ඒවං නිගම ජනපද කෙත්තාරාමාදිස්. මේ විදිහට නියම්ගම් ජනපද කුඹුරු ආදී ඒ තැන්වලදී ක්ෂේත්‍ර ආදී ඒ තැන් පිළිබඳව මේ සත්වයා වෙහෙසටපත් වෙනවා. වික්ෂිප්තයටපත් වෙනවා, බියටපත් වෙනවා, තැතිගැන්මටපත් වෙනවා. අඳුන් කුඳුන් වෙනවා, හොඳු මාඳු වෙනවා. ආන්නෙම ගත්තම හරි. නවායේස විපල්ලාසෝ අචින්තේයෝ ඉදමතර කියනවා මේ එහෙම එකක් වෙන්නේ නැහැ කියලාත් කියනවා. මොකද 이르දිමතුන් එහෙම කරනකොට එහෙම නොවෙනට කරන්න හැකියාව තියෙනවා. ඒවම් පන විපල්ලාසම් පාටලබෙයුම්. මෙහෙම එකක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉදන් දුබ්බික්කං නාම න ඉදානියේව හෝති. මේ දුර්භික්ෂය කියන එක මේ වේරංජානුවර ඔය 12 වෙනි වස් කාලේ පමණක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අනාගත කාලෙත් එහෙම වෙන්න පුළුවන්. මේ තදා බික්ඛු තාදිසං ඉද්දිමන්තම් සබ්‍රමචාරින් කුතෝ ලබිස්සanti. එතකොට ඒ කාලේ මේ වගේ 이르දිමතේ කොහෙන් ලබන්නටද? මුගලන් මහරහතන් වහන්සේ කරන මට්ටමට හැම 이르දිමතේකට කරන්නත් බෑනේ. 이르දිමත් තිබුණත් ඒ නිසා 이르දිමතුන් නැති වෙන්නත් පුළුවන්. එතකොට තේ සෝතාපන්න සකදාගාමි අනාගාමි සුඛ විපස්සක ඥානලාභී පටිසම්භිදාපත්තා ඊනාසවාපි සමානා ඉද්දිබලා අභාවා පරකුලානි පිණ්ඩාය උපසංකමිස්සාන්ති. එතකොට කියනවා ඒ 이르දිමතුන් 이르දි නැති සෝවාන් සකදාගාමි අනාගාමි සුඛ විදර්ශක ධානලාභී අභිඥානය ධාන විතරක් තියෙනවා. ප්‍රතිසම්භිදා પ્રાપ્ત වෙච්ච රහතන් වහන්සේලා එතකොට කියනවා ඒ උදවිය උවාහු ඒ අය 이르දි බලේ නැතිභාවයෙන් අනුන්ගේ ගෙවල් වලට පිණ්ඩපාතයට එළඹෙනවා. එතකොට මනුස්සයින්ට මේ වගේ අදහසක් වෙන්න පුළුවන්ලු. මේ බුද්ධ කාලයේ භික්ඛු භික්ඛා සික්ඛාසු පරිපූර්ණකාරිනු. බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා හොඳට සීලාදී ගුණ පරිපූර්ණ කරන්න වුණා. තේ ගුණේ නිබ්බත්ත්වා. ඒ උතුමන් වහන්සේලා ගුණ උපදවලා දුර්භික්ෂ කාලයේ පොළොව පරිවර්තනය කරලා හරි ඒ පප්පට කෝජේ වැළඳුවා. දැන් මේ හාමුදුරුවෝ ඒව ආරක්ෂා කරන්නේ ශික්ෂාකාමී නැහැ. ඉතින් තියෙනවා නම් ඉතින් එහා මේ හාමුදුරුවන්ට බැරි එහෙම කරලා වළඳන්න. අම්මාකන් යංකින්චි පක්කන් ආමං වා කාදිතුන් නදයි. මේ අපි මේ හදාගත්තු එකක් කණ්ඩවත් දෙන්නේ නැහැ මේ දුර්භික්ෂල මේ හාමුදුරුවෝ වෙනවනේ. අර ජීවමාන කාලේ වාගේ සිල්වත් අයත් නෙවෙයි. ඒක නැත්තම් ඉතින් මේ ඒ කාලේ වාගේ මේ පොළොව විරාසය අරගෙන වළඳන්න බැරි. එහෙම හැකියාවකුත් නැහැ. ඒවන්තේ සන්තේසු ඒව ආර්ය පුද්ගලේසු නාත්‍ය ආර්ය පුද්ගලෝතු විපල්ලාසම් පාටලබ්බේ. අන්න ඒ වගේ අනාගත කාලේ ආර්ය උතුමන් වහන්සේලා ඉන්නවා. නමුත් ආර්ය උතුමන් වහන්සේලා නැහැ කියලා ඒ විදිහට මනස වික්ෂිප්ත කිරීමටපත් වෙනවා. එතකොට විපල්ලාස වශයෙන් ආර්ය ගරහන්තා ඒ වර්ධවා ගැනීම වශයෙන් ආර්ය උතුමන් වහන්සේලාට ගර්හා කරමින් උපවාද කරමින් අපායට යෑමට සුදුසු එළඹීමට සුදුසු බවට පත් වෙනවා. තස්මා මාතේ රුචි පටවින් පරිවර්තේතුන්. ඒ නිසා මොග්ගල්ලාන ඒ පොළොව මේ උඩුයට කුරු කරලා ඒක කරන්න අවශ්‍ය පපට කෝජය හරහා දෙන්න අවශ්‍ය නැහැ කියලා කිව්වා. අතතේරෝ ඉමං යාචනං අලවමානෝ අඤ්ඤං යාචන්තෝ සාදු. දැන් මොග්ගල මහරහතන් වහන්සේට දුකයිනේ තින්නේද? දුකයි කියලා කියන්නේ සංවේග ජනකයි. දුකක් වෙන්න බෑ. සෝවන් රහත් වෙලා හිටියේ. ඒ වුණාට ඉතින් අර සංවේගය කියන එක ඇති වෙනෝනේ ස්වාමීන් වහන්සේලාට මෙහෙම වළඳන්න නැති වෙනකොට. මේක ඉතින් මොග්ගලම් මහරහතන් වහන්සේ කියන්නේ ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ, මොග්ගලම් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ මේ උතුම් ශාසන භාරධාරී අයනේ. ඔය සාමාන්‍ය රහතුන් වහන්සේ නමක් වාගේ නෙවෙයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අනිත් ඔක්කොමලා වැඩියට පස්සේ කුටි
පැත්තේ ගිහිල්ලා මලු පැත්තේ ගිහිල්ලා ඒ පැත්තේ බලලා ඒවා පිරිසිදු වෙලා නැත්නම් ඉදල් කොසු ආදී තැන් තැන් වල තියෙනවා නම් ඒවා පිළිවෙලට තියලා අතුපතු ගාලා ඒවා කරලා යන්නේ. ඒක ඉතින් බලන්න රහත් වුණත් අන්න බලන්න ඒක තමයි ස්වභාවය. ඒ ටික පිළිවෙලට කරලා යන්නේ. මොකද තීර්ථකේ ඔය මාවොත් මාපෝ මේගොල්ල මේ භාවනා කීවට ඉන්න තැන් පෙරේත ගුහා වගේනේ කියලා ඒ දොස් කියයි කියලා අන්න බලන්න රහත් වුණත් එහෙම තමයි ඒ උතුමන්ගේ හැටි. ඒතර මේ මුගලන් මහරහතන් වහන්සේත් අන්න ඒ වගේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේ. රහත් වුණත් ඒ කටයුතු පිළිවෙලට පිරිසිදුවට එහෙම කරනවා. ඉතින් ඒ බලන්නේ මේ අරයාගේ වතද මෙයාගේ වතද කියලා බලන්නේ ඒ ටික කරලා තමයි පොදුවේ අප ඔක්කොටම මේ කියන්නේ දෝෂාරෝපණය කියලා අන්න බලන්න ඒ ස්වභාවයන්. ඉතින් අර මේ විනය කියනකොට අපිට ගොඩක් දේවල් එහෙම ගන්න තියෙනවා එතකොට. දැන් අපිත් ඔය මෙහෙව සමහර අය තුන්ලා ඒ වගේ හිටියනේ. දැනුත් ඉන්නවා ඇති. දැන් පොඩි අයතුන් කෙනෙක් කියලා දේවගොල්ලේ කියලා. එයා එහෙම තමයි. එයා හැමදේම හොයලා බලලා කරනවා. අවුරුදු 16 දී වගේ මීත්‍රිකල්දී අපේ ළඟට ආවේ. මෙහෙට එනකොටත් අවුරුදු 19ක් 18ක් වගේ පේන මේ බොහොම පුංචි. නමුත් ඒ හැම දෙයක්ම හොයලා බලලා කරනවා. අබේවංශ කියලා. වගේ සමහර අය ඉන්නවා. එතකොට ඒ නිසා මේ ඒක තමයි මේ අර ස්වාමීන් වහන්සේලාට ආහාර නැතුව වෙහෙසටපත් වෙනකොට ඉතින් පේන්නත් ඇතිනේ ඉතින් ආවට ගියාට වාගේ ඉතින් වළඳනවත් ඉතින් මාර්ගඵලලාභී තමයි ඉතින් ඒ වුණත් ඉතින් මේ රස නිරා දැනෙන්නේ නැත්තේ නෑනේ. ඒ නිසා එහෙම වළඳනවා ඊළඟට ස්වාමීන් වහන්සේලා කෙට්ටු වෙලා ඉන්නවා දකින්න ඇති. ඒ නිසා ඉතින් මොගලන් ස්වාමීන් වහන්සේට බාරදාරී ස්වාමීන් වහන්සේ නමක් විදිහට එහෙම එකක් හිතුණා එතකොට. ඒකයි මේ කියන්නේ වෙන දැන් ඒකට ඉඩ ලැබුණ නෑනේ. පොළොව රසය ආරම්භ දෙන්න ඉඩ ලැබුණ නෑනේ. එතකොට කියනවා වෙනත් ක්‍රමයක් කියලා සාදු බන්තේ කියලා ඔන්න කියන තම්පි භගවා. ඒ කියන්නේ උතුරු කුරු දිවයිනට වඩිනවා නම් පින්නපාතේ ඒ ඉල්ලීම කරේ. තම්පි අස්ස භගවා පටික්කපන්තෝ. භාග්‍යතුන් වහන්සේගේ එයත් ප්‍රතික්ෂේප කරමින් අලම් මොග්ගල්ලාන ඒකත් එපා මොග්ගල්ලාන කියලා කිව්වා. තත් කිංචාපි න උත්තං විපල්ලාසම්පි සත්තා පටලවේයුම්. දැන් එතකට කියනවා මේ භාග්‍යතුන් වහන්සේ එතනදී මේ කිහිසේත්ම විපල්ලාසම්පි මේ සත්වය මේ වික්ෂිප්ත භාවයත් ලබනවා කියලා එහෙම කිව්වේ නැහැ. අතකෝ පොබ්බේ උත්තනායන ගහේතබ්බං. නමුත් එතන අර පෙර කියපු ආකාරයෙන්ම දැනගන්නයි කියලා කියනවා. කත්තෝපි චස්ස උත්ත සදිසෝ ඒව හිතමතර කියනවා. ඒ නිසා මේ අර්ථය වෙනසක් නැහැ කියන ලද ආකාරයෙන්ම දැනගන්න කියලා කියනවා. යදිපන භගවා අනුජානෙය. ඒකට කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ අනුජානවදාලා නම් උතුරු කුරු දෙවියනට වඩින්න තේරෝ කිංකාරය. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ මොකක්ද කරන්නේ කියලා. මහා සමුද්දං ඒකේන පදවීතිහාරේන. මහා සමුද්‍රයේ එක පියවරකින් ඉක්මවිය යුතුයි. ඉක්මවිය යුතු සුදුසු වූ මාතිකා මාත්තං අදිට්ඨ හේත්වා. වේලක් ප්‍රමාණවත් වේලක් අදිෂ්ඨාන කරලා නලේරු පුචි මාන්දතෝ. දැන් අර කොසඹ ළඟ උතුරු මේ වේරංජානුවර කොසඹ ගහ ළඟින් උතුරු කුරු දිවයින අභිමුඛ කොටගෙන මාර්ගයක් සකස් කරනවා. මාර්ගයක් බැහැර කරලා මාර්ගය සකස් කරලා මේ උතුරු කුරු දිවයිනට යන්න එන්න සුදුසු වූ ස්ථානයක් දක්වනවා කියලා කියනවා. යථා බික්කු ගෝචර ගාමං. ඉතින් භික්ෂුන් වහන්සේලා තමන් පිණ්ඩපාත යන ගොදුරු ගම තියෙනවනේ ඒකට යන්නාක් වාගේ කැමැති පරිදි පහසු පරිදි අර විදිහට මේ පිවිසිලා ආපහු එනවා මේ වේරංජාවට. ඔන්න ඒ ටිකත් ඉවර කරා දැන්. දැන් නම් ඉතින් ටික ටික අපි එනවනේ ශික්ෂාපද වලට කිට්ටුවේ වෙනවා. නිට්ඨිතා මහා මොග්ගල්ලානස්ස සීහනාද කතා. මහා මොග්ගලන් ස්වාමීන් වහන්සේගේ මේ අසාමාන්‍ය එල්ලීම ඇතුළත් වෙච්ච කතාව කියා නිම කරන ලදී. දැන් මේ වගේ සමහර තැන්වල මම ඉතින් ওই ව්‍යාකරණානුකූලවම මේක ගන්න යන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මොකද හේතුව එහෙම ගන්න ගියොත් අර්ථය පැහැදිලි වෙනව අඩුයිනේ. ව්‍යාකරණානුකූලව මේ මම වැරදිය තෝරනවාද කියලා මේ තේරෙනවනේ සමහර තැන්වලදී ව්‍යාකරණානුකූලවම කරන්නේ. නිසා නොදන්නකම නෙවෙයි තේරුම් ගැනීම පහසුට ඇතැම් තැන්වලදී ඒ පදයට මේ මෙතෙන්ට ගැලපෙන අර්ථයම දෙනවා. තව ඕනනම් අර්ථ ගන්න පුළුවන් කෙනෙකුට එක වචනයක අර්ථ ගොඩක් තියෙනවා.
ඉදානි ආයස්මා උපාලි විනය පඤ්ඤත්ත්‍යා මූලතෝප්පභූති නිදානං දස්සේතුන් සාරිපුත්තත්තේ රස සික්ඛාපද පටිසංයුත්තං විතක්කුප්පාදං දස්සෙන්තෝ අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ආදිමා. දැන් මොන තවත් සිද්ධියක් පැන නැගෙනවා. ඉන්පස්සේ උපාලි ස්වාමීන් වහන්සේ ආයස්මත් උපාලි ස්වාමීන් වහන්සේ විනය පැනවීම සඳහා මූල වූ මුලපටන් නිදානය විනය ප්‍රඥප්තියේ මුලපටන් නිදානය දැක්වීමට උපාලි ස්වාමීන් වහන්සේ මේ ධර්ම සංගායන අවස්ථාවේදී උපාලි ස්වාමීන් වහන්සේ විනය ප්‍රඥප්තිය පිළිබඳව මුලපටන් නිදානය දැක්වීමට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ශික්ෂාපද ඇතුළත් වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ශික්ෂාපද සම්බන්ධව ඇති වූ විතර්කය දක්වමින් අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉක්බිති ආයස්පත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ අදහස විය කියලා පටන් ගන්නවා. මේ අදහස තෙල අදහසනේ. නමුත් තේරෙන්නේ නැහැ කටට කීවට තෙල අදහස විය ආදි වශයෙන් පටන් ගන්නවා. හැබැයි අපිට ගල්දුවේදී පොත් කියනකොට නම් ඒ විදිහටම තමයි උන්වහන්සේ කියන්නේ. තෙල කියලාමයි කෙලින්ම කියන්නේ. තෙල අදහස විය කියලා එහෙමයි කියන්නේ. තත්ත රහෝගතස්ස කියලා කියන්නේ රහසි ගතස්ස. ඒ කියන්නේ හුදේකලාව ඉන්නා වූ හුදේකලාවට ගියා වූ පාතිසල්ලීනස්ස කියලා ලීනස්ස සල්ලීනස්ස ඒකී භාවං ගතස්ස. ලීන කියලා කියන්නේ දැන් හිතේ හැකිලීමනේ. මෙතන ලීන කියලා කියන්නේ හුදේකලා වූ කියන එකයි. සල්ලීනස්ස ලීනස්ස සල්ලීනස්ස කියන වචන දෙකේ අමුතු තේරුමක් නැහැ. ඉතින් ලීන සංලීන සං උපසර්ගයේ මුලට වැටෙනවා. එතකොට පතිසල්ලීනෝ කියලා කියන්නේ ඒකයි. එතකොට හුදේකලා වූ ඒකී භාවං ගතස්ස එකලා බවට ගියා වූ කියන එකනේ කියන්නේ. කතමේ සානං කියලා කියනවනේ කල්පනා වෙච්ච ආකාරය. අතීතේසු විපස්සී ආදීසු බුද්දේසු කතමේසං. අතීතයේ විපස්සී ආදී බුදුරජාණන් වහන්සේලා අතුරින් කවර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන කියලා ඉදිරියට අර්ථ ගන්නවා. චිරං අස්ස ඨිති චිරාවා අස්ස ඨිති. ඒකට කියන චිරං අස්ස බොහෝ කාලයක් වූයේද නැත්නම් වන්නේද ඨිති චිරා නැත්නම් චිරාත් කාලයක් පවතින්නේද කියලා ඒ අර්ථයෙන් තමයි ඨිතිති ඒක සමාස කරලා ගන්නවා. චිරං අස්ස ඨිති චිරාවා අස්ස ඨිති. නින්ද ගියාද? ඒක පොතමයි නෙමෙයි පොත් කර කියන්නේ නින්ද යනවා. සාමාන්‍ය අපට නම් මට නම් එහෙම පොත් කියනකොට ගල්දුවේම නින්ද ගියා විද්‍යෝදෙනේ එහෙම වෙන්නෙම නැහැ කවදාවත්. එහෙම වෙලාම නැහැ කවදාවත්. මට මං මතක් කරලා බලනවා මට නම් එහෙම වෙන්නෙම නැහැ. ඒක වෙන්නේ. පොය කරනකොට නම් එහෙම වෙලා තිනවා. ඒත් ඔය නාවුවේනේ අර හේ දේශගුණික තත්ත්වයක් එක්කලා පොය කරනකොට විනය කර්මයක් කරන නින්ද ගිය වෙලාවල් තියෙනවා. නිදිමත ආපු වෙලාවල්. පොත් කියනකොට නම් එහෙම වෙන්නෙම නැහැ. පොත් කියනකොට වෙන්නේ නැහැ කියන්නේ. මං හරි කැමතියි ඉගෙන ගන්න. මට හරි මේ කියන්නේ ත්‍රිපිටකය පාලි අට කතා ඉංග්‍රීසි ඒවා මට එපා හිතෙන්නෙම නැහැ. එහෙම එකක් මම දන්නේ ඒක සසර මොකක් හරි පුරුද්දක් වෙන්න ඇති. ඕනම ගැඹුරු සූත්‍රයක් අරගෙන පැය ගාණක් වුණත් ඒක බල යන්න පුළුවන්. ඉතින් ඔළුව කැක්කුමක් වායි තිරන අමාරුයි. කෙලෙසයක් ආපු වෙලාවට අමාරුයි. අනිත් හැම වෙලාවෙම පැය ගාණක් වුණත් මට ඒක යෙදිලා එන්න පුළුවන්. එහෙම එපා වෙන්නේ. දැන් දාන වේලදවත් ඉක්මනට එන්න හිතෙනවා අරකට අත ගහන්න. අන්න ඒ වගේ මේ එහෙම එකක් තියෙනවා. ඒ ධර්මච්ඡන්දය. දැන් නින්ද යන්නේ ධර්මච්ඡන්දේ අඩු වුණාම. අර සංස්කෘත ශ්ලෝකයක් තියෙන්නේ. ආහාර නිද්‍රා භයමයිතුනංච සාමාන්‍ය මේතත් පසුබි නරාණාම් ධම්මේන තේසාම් අධිකෝ විශේෂෝ ධම්මේන හීනා පසුබි සමානා කියලා. අහලා තියෙනවනේ. ආහාර ගැනීම, නිදා ගැනීම, බය වෙන එක, මෛතුන සේවනය සාමාන්‍ය මේතත් පසුබි නරාණාම්. ඒක සාමාන්‍ය සතුන්ටයි මනුස්සයන්ටයි පොදු දෙයක්. ධම්මේන තේෂාම් මදිකෝ විශේෂෝ. ධර්මයේම ඒ අතුරින් විශේෂයි. මනුස්සයන්ට ගනු ලබන. ධම්මේන හීනා පසුබි සමානා. ධර්මයෙන් ඉවත් වූ කෙනා
සතුන්ටම සමානයි කියලා කියනවා එතන විස්තර කරනවා. ඒ ධර්මයේ එතන නම් ධර්මයේ කියලා කියන්නේ බුද්ධ ධර්මයේ කියන එක නෙවෙයි. ඒක දැන් සංස්කෘතය අපේකන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම කියලා ගත්තට පස්සේ මනුෂ්‍යයන්ට ගුණ යහපත්කම් කියන එක කරුණාව මෛත්‍රිය වගේ දේවල්. එතන මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මෙතන කියන්නේ. එනිසා ඒවට රුචිකත්වය ඇති කර ගන්නට ඕනේ. අමාරුවෙන් හරි. එක ජීවිතයකදී ඇති කරගත්තොත් පිහිටනවා. එතකොට චිරං අස්සඨිති චිරාවා අස්සඨිති චිරාට්ඨිතිකං. එතකොට කියන බොහෝ කාලයක් පවතින්නේ හෝ නැත්තම් චිරාස්සඨිති බොහෝ කාලයක් පැවැත්ම මෙයට ඇත්තේ නොයි. ආන්හෙම ගන්නට පුළුවන්. මෙයට ඇත්තේ නොයි චිරාට්ඨිතිකං කියලා කියනවා. මේක චාට්ටිතා පුරුෂ නේද? චිරාත් නාස්සට්ඨිති ඕනේ අයිතිය පිළිබඳවනේ. දැන් ඒව මතක නැහැ. දැන් අවුරුදු ගානකින් කරේ නැහැ. ඒ වෙනදා නම් මේක ඔක්කොම ටික මතකයි ව්‍යාකරණය. ඒ අපි කරානේ ඉතින් භාෂා අවතරණ කරා. භාෂා බාල අවතාරයේ වාර කීපයක් කරා. රූපසිද්ධියත් කරා. චිරට්ඨිතිකං. එතකොට චිරට්ඨිතිකං කියන වචනේ තේරුම ඒක. චිරට්ඨිතිකං. බොහෝ කාලයක් පැවැත්මක් ඇත්තේ මේට නොයි චිරට්ඨිතිකං. ශේෂ මෙත්ත උත්තානත්ත මේ ආයි මේක කියන්න දෙයක් නැහැ කියනවා ප්‍රකටාර්ථ තියෙනවාම කියලා කියනවා. කිංපන තේරෝ ඉමං අත්වනෝ පරිවිතක්කං සයං විනිච්චිතුං නසක්කෝති කියලා කියනවා. එතකොට කියනවා මහා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැද්ද ඉතින් මේකේ මේ තෝරා ගන්න ඉතින් මේ කොයි බුද්ධ ශාසනද කොච්චර වැඩි කාලයක් පැවතුනේ අඩු කාලයක් පැවතුනේ කොයි බුද්ධ ශාසනද කියලා කියනවා. මේක Tamanට මේ පහළ වෙච්ච විතරකේ විනිශ්චය කර ගන්නට බැරි දහනවා. විස්තරේ කියන්නම්කෝ කියලා කියනවා. සක්කෝතිච නසක්කෝතිච. ඉතින් පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් කියලා කියනවා. අයංගි මේසං නාම බුද්ධානං ශාසනං චිරට්ඨිතිකං සාධන න චිරට්ඨිතිකං අහෝසි ඉමේසං චිරට්ඨිතිකං එත්තකං සක්කෝති විනිච්චිතු මොන කියනවා. මේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ මේ ශාසනය බොහෝ කාලයක් නොවූයේය. මේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කාලයක් වූයේ යැයි මේ පමණක් විනිශ්චය කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඉමිනාච කාරණේන මෙන්න මේ කාරණේ බොහෝ කාලයක් නොපැවතුනේය. මෙන්න කාරණා කරන කොටගෙන බොහෝ කාලයක් පැවතුනේ කියලා එහෙම දැනගන්න බෑ කියලා කියනවා. අන්න බලන්න එහෙමත් එකක් තියෙනවා නේ. එතකොට ඒකට දැන් මතභේදයක් ඉදිරිපත් වෙනවා. මහා පදුම තෙරුන් වහන්සේ කියනවලු ඒතම්පි සෝලස විදාය පඤ්ඤාය මත්තක පත්තස්ස අගසාවකස්ස න භාරියං. ඒකත් පුළුවන් කියන මේක පැවතුනේ මේකයි වැඩි කාලයක් නොපැවතුනේ මේ ශාසනයයි වැඩි කාලයක් ඒ වැඩි කාලයක් පැවැත්මට නොපැවැත්මට හේතුව මේක මේ අග්‍රශ්‍රාවක තත්වයට පත්වෙච්ච උතුමෙකුට බැරෑරුම් දෙයක් නෙවෙයි. අන්න මහා පදුම තෙරුන් වහන්සේ කියන්නේ සම්මා සම්බුද්දේන සද්දින් එකන ඒකට්ටානේ වසන්තස්ස සයං විනිච්ඡය කරණං සම්මා සම්බුදුරජාන් වහන්සේ සමග එක තැනක වාසය කරන කෙනෙකුට තමා විනිශ්චය කිරීමට යෑම විනිශ්චය කිරීම තුලං චඩ්ඩේත්වා තරාදී විසිකොට දාලා අතින් මේ මනින්නාක් මෙන් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගෙන්ම භාග්‍යතුන් වහන්සේ වෙතටම එළඹිලා මේක විචාල කියලා කියනවා. අතස්ස භගවා පුච්ඡං විස්සජ්ජන්තෝ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇසීමට පිළිතුරු දෙමින් විසඳමින් මේ ප්‍රශ්නය මෙන්න මේ විදිහට භාගවතෝච සාරිපුත්ත විපස්සිස්ස. සාරිපුත්ත මේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ශාසනය කියලා කෙටි කාලයක් පැවතුනේ කියලා ඒ විස්තරය කරගෙන යනවා. තං උත්තානත්ත මේව ඒක ප්‍රකටාර්ථ සුගමාර්ථ ඇත්තේමයි කියලා කියනවා. විස්තර කරන්න දෙයක් නැහැ. එතකොට ඕක තමයි සිද්ධිය නේද? එතකොට ඒ මහා පදුම තෙරුන් වහන්සේ කතා වඩා සාර්ථකයි කියලා තේනවා. අර සාමාන්‍ය අටුවාවේ කියන එකට වඩා මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ වගේ දෙයක් බැරි වෙන්නේ නැහැ නේ. ඒ නිසා බලන්න දැන් පොදුවේ කීවා බැරි වෙනවා. ඔන්න ඕක තමයි කියන අට කතාවල ස්වභාවය. ඒ කියන්නේ මෙහෙම කීවා මේ උන්වහන්සේට
කොයි ශාසනයේද වැඩි කලක් අඩු කලක් පැවතුනේ කියන එක දැනගන්න දන්නවා. හැබැයි ඒකට හේතුව අඩු කලක් වැඩි කලක් පැවතීමට හේතුව කියා දන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි ඔන්න මතභේද. මහා පදුම තෙරුන් වහන්සේ කියන නෑ ඒකක් දන්නවා. සොළොසදෑරුම් ප්‍රඥාවෙන් මේ කෙලවරට පැමිණිච්ච චතුරාර්ය සත්‍ය පිළිබඳව. කෙලවරට පැමිණි අග්‍රශ්‍රාවකයන් වහන්සේලාමකට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ උන්වහන්සේට පුළුවන්. නමුත් අර බුදුරජාණන් වහන්සේලා එකට වාසය කරනකොට අර මුගලන් මහරහතන් වහන්සේත් ඕක හිතුවානේ. පොළොව පෙරලා පපට කෝජි අරන් දෙන්න ලෑස්ති වෙනකොට. ඒ වගේ තමයි මෙතනත් මේ ආර්යයන් මේ හොඳ නැහැ කියලා ඒක හොඳ නැහැ අගෞරවයක් බුදුරජාණන් වහන්සේට කියලා හිතලා තමයි මේ විදිහට කළේ. එතකොට කියලා කියනවා. ඒක ඒ බලන්න මේ පදුම තෙරුන් වහන්සේ කතාව අපටත් තේරෙනවා මේ මොකද දැන් පෙරවිසු ආත්ම භාව දිහා බලනකොට එවන් නාමෝ එවන් ගොත්තෝ එවමාහර ඔක්කොම දකින්න පුළුවන් නම් ඉතින් මේ වගේ දේකුත් පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා ඒක ඔන්න ඒවා තමයි මේ අට කතාවල තියෙන හොඳේ. එතකොට කියන පුනතේරෝ කාරණම් පුච්ඡන්තෝ. ඉතින් ඊට පස්සේ ඔන්න ඒකට හේතුව ਵਿਚාරමින් ස්වාමින් වහන්සේ සරියුත් ස්වාමින් වහන්සේ අර කතා භාග ගිහිල්ලා බුදුරජාණන්සේ උත්තර දුන්නා මේ බුදු භාග්‍යතුන් වහන්සේලාගේ ශාසනය වැඩි කලක් පැවතුණා ආදී වශයෙන් වදාලා. ඊට පස්සේ කෝනුකෝ බන්තේ හේතුපච්චයෝ කියලා කියනවා. එතකොට කියන හේතුව මොකක්ද දානවා. ඒතර දිගු කලක් පැවතීමටත් ඒ ශාසන, කෙටි කලක් පැවතීමත් අහවල් ශාසන කියලා අහනවා. ඔක ඉතින් ගත්තේ විපාසී සිකී වෙසබෝ කකුසඳ පොවනාගමන කාශ්‍යපනේ. ඒ සය බුදුරජාණන් වහන්සේලාගේ ශාසන හරහා තමයි ඔක විනිශ්චය වෙන්නේ. තත්ත ඒ පද අතුරින් කෝනුකෝ බන්තේ කියලා කියන්නේ කෝනුකෝ බන්තේ හේතු කාරණා විචාරණම. අඩු කලක් පැවතීමට වැඩි කලක් පැවතීමට. තස කතමෝනුකෝ බන්තේ හේතුව කුමක්ද ස්වාමීනි කියලා අහනවා. හේතුපච්චයෝ කියලා කියන්නේ හේකෙන ඔබයන් පේතං කාරණාදි වචනං. හේතු කවර හේතුව කවද කාරණය දෙකටම තමයි හේතුපච්චය කියන එක දෙකම කියන්නේ. කවර හේතුවකින්ද කවර ප්‍රත්‍යයකින්ද. දැන් වර මේ සෝමානවකෙක් තියෙනව නේද? යේන මනුස්සානං ඒව සතං හේතුකෝ හේතු මොකද්ද ප්‍රත්‍ය මොකද්ද කියනකොට අහනවනේ. දීර්ඝායුෂ්ක වීමට හේතුව අල්පායුෂ්ක වීමට හේතුව කුමක්ද ප්‍රත්‍ය මොකද්ද කියලා සුමානව කහනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක තමයි හේතුව මේක තමයි ප්‍රත්‍ය දීර්ඝායුෂ්ක වීමට අල්පායුෂ්ක වීමට. එනිසා මෙතනත් හේතුව ප්‍රත්‍ය කියන එක කාරණය කියන එක දැක්වීමට පොදුවේ යෙදিলা තියෙනවා සමානව. කාරණං යස්මා තේන තස්ස පලං හිනෝති පවත්වති. මේ කාරණය කියන එක ගත්තට පස්සේ එයින් එයට ඒ ඵලයට උපකාර වෙනවා කියන අර්ථයෙන් තමයි හිනෝති කියලා කියන්නේ. ඒක උපකාර වෙනවා කියන අර්ථයෙන් පවත්වනවා. තස්මා හේතු එනිසා හේතු කියලා කියනවා. එතකොට යස්මා තං පටිච්ච ඒති පවත්තති. යම් එකකින් ඒ නිසා ඒ ප්‍රතිඵලයේ ඒයි පවති තස්මා පච්චයෝති උච්චති කියලා කියන ව්‍යාකරණානුකූලව තෝරනවා. එතකොට කාරණය යස්මා පවති හේතු. ඒතර කාරණය කියන එකයි මේ කාරණය කියන එක තමයි කාරණාව හේතු කාරණය කියන එක තමයි ප්‍රත්‍ය කියන එකනේ මේ දෙකෙම හේතු කියන එක අදහස් කරන්නේ. යස්මා තම් පටිච්ච ඒති කියනවා. ගතිය. ඔය ඒති කියන එක සැකද ඊ ගතියන් කියලා ධාතුවක් තියෙනවනේ. ඒකෙන් තමයි ඒති කියලා හැදිලා තියෙන්නේ. ඊ එක තමයි ඒති කියලා හැදිලා තියෙන්නේ. ඔක වෘද්ධි වෙන එකක් තියෙනවනේ. ඒකෙන් තමයි මම ඒකයි මතක් කරේ. ඊ ගතියන් යෑමෙහි ඵලය ගෙන දෙනවා. ඵලය ලබා දෙනවා කියන ගති කියන එකේ අර්ථය තමයි කියන්නේ. ඒති පවත්තති. තස්මා පච්චයෝති උච්චති. එනිසා ප්‍රත්‍ය කියලා කියනවා. එවං අත්තතෝ ඒකම්පි ඕහාර වශයෙන් වචන සිලිට්ඨතාය ච తත්‍ර ඒතං උභයම්පි උච්චති. ඒතකොට මෙතනදී කියනවා අර්ථ වශයෙන් ගත්තට පස්සේ එකයි ව්‍යවහාර වශයෙන් ගත්තට පස්සේ වචනවල පච්චයෝ
මේ හේතුපච්චය ආදි වශයෙන් ගන්නකොට ඒක වචන සිලිට්ඨතාවය. මේ වචනේ තියෙන මට සිලිටු භාවයේ කර්ණ රසායන භාවයේ සලකලා තත්‍ර ත්‍රිපිටකයේ තවත් ඒ තැන්වල මේ දෙකම එකට හේතුකෝ පච්චයෝ කියලා. කතමෝ හේතු කතමෝ පච්චයෝ කියලා. හේතුකෝ බන්තේ හේතුකෝ බන්තේ පච්චයෝ කියලා ගොහෝ තැන්වල එන්නේ. ඉතින් මේකේ මෙතනදි කියනවා සෙස්සප් අය කියන්න දෙයක් නැහැ. පැහැදිලි අර්ථ තියෙනවා කියනවා. ඉදානිතං හේතුංච පච්චයන්ත දස්සේතුම් භගවා. එතකොට මෙන්න මේ හේතුවත් ප්‍රත්‍යක් දක්වමින් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත විපස්සී ආදි වශයෙන් පටන් ගත්තා කියන්නේ විස්තරේ වදාරන්ට. තත්ත කිලාසුනෝ අහේසුන් කියලා කියන්නේ න ආලසිය කිලාසුන. එතකොට කියනවා මේ කිලාසුන අහේසුන කියන්නේ එච්චර උත්සාහවත් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එතකොට කියනවා න ආලසිය කිලාසුන. මේ කම්මැලිකමින් බණ නොකියවා කියන එක නෙමෙයි විපස්සී ආදී බුදුරජාන් වහන්සේලා මේ හේතු වෙන්නේ. කම්මැලිකම නිසා මේ කෙටියෙන් බණ කියවා කියන එක නෙමෙයි. නහි බුද්ධානං ආලසියං වා ඕසන්න විරියතාවා. බුදුරජාන් වහන්සේට අලසකමක් අපට වාගේ පසුබැසීමක් ඇත්තේ නෑ නේද? බුද්ධාහි ඒකස්සවා ද්වින්නම් වා සකල චක්කවාලස්ස ධම්මං දේශෙන්තෝ සමකේනය උත්සාහන දේශෙන්ති. බුදුරජාන් වහන්සේලා එක්කෙනෙකුට හරි දෙන්නෙකුට හරි මුළු සක්වලකම ඉන්න වාසය කරන අයට බණ කියනකොටම සමාන උත්සාහයෙන්මයි දේශනා කරන්නේ. න පරිසාය අපභාවං දිස්වා ඕසන්න විරියා හොಂತಿ. එනිසා මේ පිරිසේ අඩුභාවය දැනගෙන මේ පසුබැසපු වීරියෙන් බණ කියනවා එහෙම නැහැ. නාපි මහාන්ත භාවං දිස්වා මේ ගොඩාක් ඉන්නවා කට්ටිය දැන් අද දෙන්නම් කොහොඳ වැඩක් කියලා. එහෙම මේ වීරිය වැඩි වෙලා එහෙම නැහැ. ඒ අපටනේ තියෙන්නේ. කෙලස් තියෙන සත්වෙන්ට නේක තියෙන්නේ. කෙලස් තියෙන කෙනා උත්සාහයෙන් එහෙම හොඳ නැහැ කියලා හිතාගෙන කරන්න පුළුවන්. මේ එකයි කියන්නේ කවුද ඒ කාලේ හාමුදුරු කෙනෙක් ඔය කියනවනේ බණකට යනකොට අඩුම වශයෙන් 300ක්වත් ඉන්න ඕනේ කියලා කියනවා බණකට යනකොට. හැබැයි බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ ඉස්සරළම ඉන්නේ 5 දෙනයි. ඒ පිස්සු හාමුදුරුවෝ ඉන්නවා. දැන් මඩිහේමානායක ස්වාමීන් වහන්සේ එක්ක යනකොට බණකට ඒ උපාසක මහත්තයෙක් කියලා හිටන නායක හාමුදුරනේ අද බණ අහන්න ඉන්නේ 6 දෙනයි කියලා කිව්වලු. මේ වැස්ස හින්දා. ඊපස්සේ උන්වහන්සේ කියවලු ඉතින් ඒක දැන් බුදුහාමුදුරන්ට බණ කියන 5 දෙනෙක් මට එක්කෙනෙක් වැඩියත් එක්ක ඉන්න ඕන කියලා කිව්වා. අන්න බලන්න බුද්ධ චරිතයෙන් බෝධිසත්ව චරිතයෙන් හිත හදන උතුමෝ. දැන් අර හාමුදුරුවෝ දැන් නම් ඒ හාමුදුරුවෝ ලෙඩට වැටලා ඉන්නේ. ඒ හාමුදුරුවෝ කියන බණකුත් නෑ වෙන බහුබූත කියන්නේ. මේ ආඩුම 300ක්වත් ඉන්න ඕනේ. කොහොම තියනවද මේ නිර්ණායක බුද්ධ දේශනාවේ? ඒ නිසා මේ ඕදි එහෙම කීවට පස්සේ හරි වෙහෙසක්නේ. ඒ මිනිස්සුන්ට ඊළඟ මිනිස්සු බලෙන් මිනිස්සු ගෙනලා වැඩක් තියනවාද? වැඩක් නැහැ නේ ඉතින්. කණ්ඩ බොණ්ඩ දීලා ගෙනලා ඉතින් මේ බලෙන් ගෙනලා හරි ඉතින් බණ අහලා හැදෙනවා නම් ඉතින් හොඳයි. ඉතින් එහෙම තියනවා. ඉතින් අනේ පිණිසිටුතුමාත් සල්ලි දීලා ඒ පුතාව සිල් ගන්න. ඒ නිසා එහෙම අවස්ථා තියෙනවා. නමුත් ඉතින් මේ එහෙම නේද? දැන් නම් හැබැයි හැම තැනදීම බණ අහන්න සලස්සලා කණ්ඩක් දෙනවා මිනිස්සුන්ට නේද? ඒක මේ මෑත භාගයේ පටන් ගත්තු එකක්. ඉතින් නමුත් ඉතින් එහෙමත් නැතුව යන්නත් බෑ සාසනෙට. ඉතින් මිනිස්සුන්ට ඉතින් එහෙම එක්කත් තියනවා ඉතින්. තේ එකක් කිරි එකක් දීලා කේක් කෑල්ලක් බිස්කට් එකක් දීලා තමයි බණ අහන්න එන අයට දැන් යවන්නේ ඉතින්. මේක දැන් පුරුදු වෙලා හැමතැනම මේක කරනවා. ඉස්සර කාලේ ඔහොම එකක් තිබුණේ නෑ ඉතින්. හොඳයි ඉතින් නරක නෑ ඉතින්. මොකද නරක ඉතින්. හැමෝම කනවනේ දැන් අපි සමහරලාට හිතනවා දැන් මේ ප්‍රභුවා කට්ටිය කනබොන එක නෑ. සීනි අමාරු තියෙන කට්ටිය කේක් කන එක නෑ. කිරි බොන එක අනේ එහෙම නෑ. ඔක්කොම මේ එහෙම දැන් අපි එහෙම හිතනවානේ. පැණි රස ජාති කන එක නෑ. සීනි අමාරු තියෙනකට ඒව ගණන් නෑ. ඒ අපට ඒගොල්ලෝ නීති දාන්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි පැත්තකට වෙලා ඉන්නේ. ඒ නිසා මෙතනදී මේ කවුරක්වත් මේ වැඩිපුර ආයෙ ඉන්නවා අඩුවෙන් ආයෙ ඉන්නවා කියලා බණ කියන්න උත්සාහවන්ත වෙන්නවත් වැඩිපුර
පසුබසින්නවත් අවශ්‍ය කරන්නේ නැහැ. දැන් අපි බණ කියන්නේ මාන්දේට කියලා වෙලාවකට පිරිස නැතුව දැන් ගුවන් විසංස්ථාවට කියලා දායකයෝ නැහැ ඇවිල්ලා නැහැ. දැන් ඔය මේ කොවිඩ් කාලේ එහෙම මේ අපි නිකන් බණ කියනවා එතකොට ශාලාවේ. මේකේ බණ කියනවා. ඒ හෝල් එකේ බණ කියන කවුරක්වත් නැහැ. හැබැයි අර පිරිස නැතුව බණ කියන ටිකක් අමාරුකමක් තියෙනවා. මොකද අර ඇස් පියාගෙන බණ කියන සංසලට නම් ගැටලුවක් නැහැ. ඇස් අරගෙන කියන බණ කියන ස්වාමීන් වහන්සේලා ටිකක් අමාරුයි. ඒකත් පුරුදු වෙනකොට අපි නම් දැන් ඒකට පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා පිරිසේ අඩු වැඩි භාවය මත බණ කියන එක අඩු වැඩි කරන එක එහෙම හොඳ නෑ ඉතින්. යතයි සීහෝ මිගරාජා සත්තන්නන් දිවසානං අච්චේන ගෝචරාය පක්කමතොන නිදසුනක් කියනවා. එතකොට මේ සිංහයා මුවන්ට රජ වූ සිංහයා සියලු සතුන්ට රජ වූ සිංහයා දවසක් ඇවෑමෙන් ගොදුරක් පිරිස පිට වෙනකොට කුද්දකේවා මහන්තේවා පාණේ දිස්වා කුඩා වෙන්න පුළුවන් මහත්තු වෙන්න පුළුවන් ප්‍රාණියෙකු වෙතට පනිනකොට මොකද වෙන්නේ? ඒක හා සමා ඒක කිසිම වේගී අඩුවක් නැහැ. අන්න ඒකයි කියන්නේ. කුඩා සතාටත් පුංචි සතාටත් පනින එකම වීරියෙන්. එතකොට ඒක තාංකිස්ස හේතුව මොකද කියලා කියනවා. මාමේ ජවෝ පරිහායි මගේ මේ තේජස ජවය නොපිරිහේවා කියලා හිතාගෙන මේ ඒකට අවමානයක් නොවේවා කියලා හිතාගෙන අන්න ඒ විදියට. ඒවම් බුද්ධා මේ විදියට බුදුරජාණන් වහන්සේලා ස්වල්ප පිරිසක් හිටියත් මහා පිරිසක් හිටියත් සම උත්සාහයෙන් තමයි ධර්ම දේශනාව කරන්නේ. ඒකයි නිසා මේ පිරිස අඩු වැඩි භාවය නිසා පිරිස නිකන් දුප්පත් පොහසත් භාවය නිසා එහෙම මේවා කරන්න හොඳ නැහැ. නේද? ඉතින් හැබැයි ඉතින් අර සාමාන්‍යයෙන් අපි දන්නවා නම් එච්චරම තේරුමක් වේරුමක් මදියයි කියලා ඒ වගේ තැන්වලදී මේ අපි ධර්ම දේශනා මිශ්‍ර කරන්නට ඕනේ. ඉතින් අපි ගැඹුරු දැන් හැම තැනටම ගිහිල්ලා ගැඹුරු ධර්මයේ අභිධර්මයේ කියන එක තේරෙන්නේ නැහනේ. ඒ නිසා දැන් මාධ්‍යයට ගියාට පස්සේ නම් මම සාමාන්‍යයෙන් ගැඹුරු දෙයක් කියනවා බොහෝ සෙයින් මාතෘකාවක් දුන්නේ නැත්තම් සාමාන්‍යයෙන් ওই සාමාන්‍ය සිවිල් දේශනවලට යනකොට මම කරන්නේ පොදුවේ. මොකද හේතුව ඒ වගේ විවිධාය ඉන්නවනේ. අපි ඒ තැන් වලට ගිහිල්ලා ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ගැඹුරින් කියන සරලවත් එක්ක කියන්න පුළුවන් ගැඹුරින් කියන්න ගියොත් ඒක ප්‍රයෝජනෙ අඩු වෙයි කියලා හිතෙනවනේ. ඒ නිසා මේ ඒ වගේ වෙනසක් අපට කරන්න හිතන්නට පුළුවන්කම තියෙනවා. නැත්තම් අනිවාර්යෙන් වෙනසක් නැතුව කරන්නට ඕන. එතන මේ කියන්නේ මානෝ ධම්මගරුතා පරිහායි ධර්මගරුත්වය නොපිරිහේවා කියලා අර සිංහයා එයාගේ ජවය නොපිරිහේවා කියලා කියනවා වාගේ මේ ධර්මයට තියෙන ගරුත්වය අඩු නොවේවා කියලා හිතාගෙන ආන්න. ධම්මගරුණෝ බුද්ධා ධම්මගාරවා බුදවරු කියලා කියන්නේ ධර්මයට ගරුත්වය ඇති උතුමෝ. අවබෝධ කරපු ධර්මයටනේ යේච අබ්බතීතා සම්බුද්ධා යේච බුද්ධා අනාගතා යෝචේතරේ සම්බුද්ධෝ සබ්බේ සද්ධම්ම ගරුණෝ. හැමනේ සඳහන් වෙන්නේ අතීත වර්තමාන අනාගත සියලු බුදවරු ධර්මයට ගරුත්වය තමයි තියෙන්නේ. නිසා අඩු වැඩි කරන්නේ. යතප නම්හාකම් භගවා මහා සමුද්දම් පූර්යමානෝ විය විත්තරණ ධම්මං දේශේසි. අපේ භාග්‍යතුන් වහන්සේත් මහා සමුද්‍රයේ පුරවන්නාක් මෙන් විස්තර වශයෙන් ධර්ම දේශනා කළා. ඒවන්තේ නදේශේසුං. එතකොට අන්නේ විදිහට අර විපස්සයාදී දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැතිලු. ඇයි කියලා අහනවා සත්තානං අපරජක්කතාය. සත්වයින්ගේ කෙලෙස් අඩුයි. ඒ නිසා කෙටියෙන් දේශනා කරනකොට මාර්ගඵල ලබනවා නම් ආයේ මොකද පුළුල්ව දේශනා කරන්නේ? ඒ නිසා එහෙම නැතුව මේ වෙන කාරණයක් පදනම් කරගෙන නෙමෙයි කෙටියෙන් දේශනා කළේ. තේසංකිර කාලේ දීඝායුකා සත්තා. එතකොට ඒ කියන විපස්සයාදී මුල් දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා කාලයේ සත්වය දීර්ඝායුෂ්ක නිසා කෙලෙස් අඩුයි. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය ගැඹුණා වූ එක ගාතාවක් කරනකොටම ධර්ම අවබෝධය කරනවා. ඉතින් එතකොට විස්තර වශයෙන් මොකට දේශනා කරන්නේ? නිසා දේශනා කළේ නැහැ. ඒ නිසා ඒ කාරණේ සලකලා තමයි අප්පංච නේසං අහෝසි සුත්තං නවංගේ සතු ශාසනේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ සංක්ෂිප්ත වුණා, කෙටි වුණා.
තත්ත සුත්තාදීනං නානත්තම් පඨම සංගීති වන්නනාය උත්තමේව. එතකොට කියනවා සූත්ත ගෙය්‍ය වේයාකරණ ආදී නවංග සතු ශාසනය පිළිබඳව මුලින් මේකේ කොච්චර විස්තර කරාද. අප්පඤ්ඤත්තං ශාවකානං සික්ඛාපදං කියලා කියන්නේ ඉතින් ශ්‍රාවකයන්ගේ වැරදි නැති නිසා කායික වාචික වශයෙන් ඉතින් ඒ වරදට ගැලපෙන ආකාරයෙන් ශික්ෂාපද පැනවිය යුතුයි කියලා එකක් තියෙනවා නම් ඒ කියන සප්තාපට්ටි ඛණ්ඩ ආනා සික්ඛාපදං අපඤ්ඤත්තං අනකිරීම බහුල කොට ඇත්තා වූ අනකිරීම මේ මුල් කොට ඇත්තා වූ ශික්ෂාපද පැනෙවි නෑ. එතකොට සප්තාපට්ටි ඛණ්ඩ දන්නවනේ. පරාජිකාපත්ති, සංඝායසේසාපත්ති, තුල්ලච්ඡාපත්ති, පාචිත්‍යාපත්ති, පාටිදේශනීයාපත්ති, දුක්ඛටාපත්ති, බාහිතාපත්ති. 8යි. අනුද්දිට්ඨං පාතිමොක්ඛං. එතකොට මේ ප්‍රාතිමෝක්ෂය අනුදැනවදාලෙත් නෑ. එතකොට කියන්නේ මොකද්ද? අන්වාදමාසං ආනාපාතිමොක්ඛං අනුද්දිට්ඨං හෝති. එතකොට අඩමාසක් පාසා මේ අර කාන්තේ පරමන්තපෝතිතික්කා කියන ඒ ප්‍රාතිමෝක්ෂය තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි තිබුණේ. මේ කියන ආනා ප්‍රාතිමෝක්ෂය ශික්ෂාපද මේ උද්දේශයක් කියලා දෙයක් තිබුණේ නැහැ. ඕවාද ප්‍රාතිමෝක්ඛ මේව තේ උද්දිසින්සෝ. ඒකට ඕවාද ප්‍රාතිමෝක්ෂයම උදේසුවා. තම්පි නෝ අන්වද්දමාසං. ඒකත් අඩමාසක් පාසා නෙමෙයි. තතාහි ඒසේමයි කියලා කියනවා. කොහොමද එහෙනම් කොච්චර කාලයකට සැරද? ඊ පස්සේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 6කට සැරයක් තමයි මේ අවවාද ප්‍රාතිමෝක්ෂය උදෙසුවේ. ඒකත් කියන තංචකෝ සාමංගේව. ඒකත් ඒ බුදුරජාණන් වහන්සේමයි තමන් වහන්සේමයි. ශ්‍රාවකාපණ සත්වනවත්වන වසනට්ටාන. ස්වාමීන් වහන්සේලා තම තමාගේ වසන ස්ථානයේ පාමොක් උදෙසීමක් කියලා දැන් කාලේ වගේ එහෙම එකක් නැහැ. එතකොට මේ අමාවකටයි පසළොස්වකටයි පොය පාමොක් උදෙසනවා කියලා නෑ. සකල ජම්බුදීපේ ඒකස්මින් ඒවටානේ. එතන මුළු දඹදිවේ බන්දුමති කියන රාජධානියේ කේම කියන මුවදායේ මිගදායේදී විපස්සී භාග්‍යතුන් වහන්සේගේ වාසස්ථානයේදී සියලුම භික්ෂු සංඝයා පොහොය කරනවා. තංච සංඝ උපෝහතමේ. ඒක සංඝ උපෝහතයක්මයි. ඝන උපෝහතය පුද්ගලෝපේත කියන්නේ 3 නමක් 2 නමක් 1 නමක් කරන විදිහට එහෙම උපෝහතයක් නැහැ. ඒකයි කියන්නේ. අදිෂ්ඨාන උපෝහතයක් නැහැ, පාරිශුද්ධ උපෝහතයක් නැහැ, පුද්ගල උපෝහත එහෙම නැහැ. කෙලිම සංඝ උපෝහතයි. මේවා දන්නව නේද? පොහොය නවාකාරයේ පොහොය තියෙන්නේ. දිනකාරක කත්තබ්බාකාරවසාපන නවයෝ පෝසතා උත්තා බුද්ධේ නාදිච්ච බන්දුනා කියලා අර තියෙන්නේ. පොහොය 9ක්. ඒක දැනගන්න ඕනේ. ගාථා පාඩම් බලන්න ඔගේ ගාථා පාඩම් තිබුණාට තියෙන වාසිය. දැන් මොකද මම මේවා මෙතන දැන් කියන්න හිතාගෙන ආපු දේවල් ඒක තමයි අපි ඒ කාලේ උගා කටපාඩම් කරාවා. එහෙනම් අන්න ඔය ටික තමයි නේද? දැන් ඉතින් 136 දක්වා තියෙන මේවා නේද? 136න් මං හිතන්නේ අලුත් පාඩමකට එන්නේ අපට. අදට ඇති එහෙනම් නේ.